I greet all of you in the wonderful, matchless name of the Holy One of Israel, Jesus Christ of Nazareth. ඊශ්‍රායල්හි ශුද්ධ වූ තනන් වහන්සේගේ නාමයෙන් කිසිවෙකුට සම කළ නොහැකි නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම මම මේ උදෑසන සුබ පැතුම් ගෙන එනවා. I thank God for this great opportunity to minister to my dear brothers and sisters of Sri Lanka this Sunday morning. ශ්‍රී ලංකාවේ මගේ ප්‍රේමවන්ත සහෝදරයන් සහ සහෝදරයන් සමග ඔබ සමග වචනය බෙදා ගන්නට ලැබීම මම මහත් වරප්‍රසාදයක් හැටියට මේ උදෑසන සලකනවා. I pray may the Lord speak to the people. මම අද දවසේ යාඥා කරනවා දෙවියන් වහන්සේ විසින්ම ඔබ මේ සෙනගත් සමග කතා කරත්වා කියා. May the Lord meet all the needs and answer all their cries. දෙවියන් වහන්සේම ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ යැදුම් වලටත් ඔවුන්ගේ හැඬීමටත් උන්වහන්සේම පිළිතුරු දෙන බව මම විශ්වාස කරනවා. Let the cries to be heard. අපි අසන්නා වූ ඒ හැම හැඬීමක්ම Let the sick be healed. ඒ වගේම හැම රෝගියෙක්ම සුවපත් වේවා. Let there be an answer for the dear families. ඒ වගේම ඔබගේ හස්තය මේ හැම ප්‍රේමණීය පවුලක් සමග තිබේවා. My precious brothers and sisters, මගේ ප්‍රේමණීය සහෝදරයා සහ සහෝදරිය, every time God does a miracle in your life is not to reward you for your faithfulness. ඔබට දෙවියන් වහන්සේ කරන්නා වූ හැම හාස්කමක්ම ඔබගේ යහපත නිසාවත් ඔබට දෙන්නා වූ විපාකටත් වඩා එහයින් ගියා වූ දෙයක්. It is to inspire your commitment. එය හැම වෙලාවම ඔබගේ ඒ කැපවීම ගැන ඔබගේ ජීවිතවල කරන්නා වූ එක බලපෑමක් ඔබව ඉදිරියට රැගෙන යාමක්. When Jesus comes to Peter and Peter is fishing all night and he cannot catch fish. ඔබ දන්නවා යේසුස් වහන්සේ පේතෘස් ගාවට ගියාම පේතෘස් මාළු අල්ලමින් සිටපු අවස්ථාවේදී ඔහුට මුළු රැයක් පුරාම මහන්සි වෙලත් එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි අවස්ථාවක් පේතෘස් අත්දැක්කා කියලා කියනවා. And Jesus touches Peter's situation and Peter catches so much fish that his boat begins to sink, his net begins to rip and Peter comes out. හැබැයි ඔහුට යේසුස් වහන්සේව මුණ ගැසුණාට පස්සේ ඔහුගේ දැල් ඉරණ තරම් ඔහුට ලැබිය යුතු හැම දෙයක්ම දෙවියන් වහන්සේ සපයන්නා වූ හැම දෙයක්ම දරා ගන්නට බැරි තරම් උන්වහන්සේගේ සැපයීම ඔහුගේ ජීවිතය ඔහු අත්දකින්න පටන් ගත්තා ඒ වෙලාවේ. That miracle inspired in him a commitment to follow Jesus in abandoning the net and the boat. ඒ බෝට්ටුව සහ ඒ දැල ඔහුගේ කැපවීමට ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේ දුන්න බව අපිට පේනවා. Bible says God leads men to repentance. බයිබලය කියනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යව පශ්චාත්තාපය සඳහා මඟ පෙන්වන බව. That means that God does something in your life just to lead you, to help you, to inspire you and to pat you on the back to change you. සමහර දේවල් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය තුළ කරන්නේ විශේෂයෙන්ම ඔබව නැවත හරිගස්වන්නටත් ඔබව නිවැරදි කරවන්නටවත් ඒ වගේ ඒ විතරක් නොවේ ඔබගේ ජීවිතය තුළ ඒ ගැන බලපෑමක් ඇති කරන්නටත් තමයි උන්වහන්සේ සමහර දේවල් ඔබ තුළ කරන්නේ. I want to repeat. මම නැවතත් කියන්ට යනවා. Sometimes Jesus does miracles in your life just to lead you, to help you, to inspire you and to pat you on the back to change you. සමහර වෙලාවට ඔබගේ ජීවිතයේ සමහර දේවල් වෙනස් කරන්නටත් ඒ වගේම ඔබට මඟ පෙන්වන්නටත් ඔබට යම් දේවල් උගන්වන්නටත් තමයි උන්වහන්සේ සමහර දේවල් ඔබගේ ජීවිතය තුල කරන්නේ. Many of you could not pray, many of you couldn't worship the Lord because you have been waiting for something to happen in your life. Nothing happened. You are discouraged and disappointed. That is why you couldn't pray, you couldn't worship. Even after the inspiration of a lot of people, you couldn't do it. බොහෝ මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණත් සමහර වෙලාවට ඔබට යාඥා කරන්නට බෑ, ඔබට নমස්කාර කරන්නට බෑ. ඒකට හේතුව තමයි ඔබ බලාගෙන ඉන්නවා සමහර දේවල් සිදු වෙන තෙක්. ඒ නිසා ඔබට යාඥා කරන්නටවත් নমස්කාර කරන්නටවත් නොහැකි වෙලා තිබෙන බව මට පෙනී යනවා. You are suppressed by your situations. ඔබගේ සිදුවීම් දෙස බලමින් ඔබ ඉන්නා වූ අය සිටිනවා මේ ස්ථානයේ. You are suppressed and oppressed by the financial problems in your life. ඔබ හැම වෙලාවම ආර්ථිකමය දේවල් ගැන කල්පනා කරමින් සමහර දේවල් ගැන කුතුහලයට ලක් වෙමින් ඔබ බලා සිටින අය ඉන්නවා. Your family is broken, you have no hope in the life.
ඔබගේ පවුලේ තිබෙන ඒ කැඩීම නිසා කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව ජීවත් වෙන අය ඉන්නවා. Your business failed. ඔබගේ ව්‍යාපාරය අසමත් වෙලා තිබෙනවා. You lost your job. ඔබගේ රැකියාව ඔබට නැති වෙලා තිබෙනවා. Your life partner left you. ඔබගේ ජීවිතයේ සහකරු ඔබව දාලා ගොස් තිබෙනවා. Your children are not obedient. ඔබගේ දරුවන් ඔබට කීකරු නොවන තැනකට පැමිණ තිබෙනවා. You are in a helpless situation. ඔබ සිටින්නේ කිසි කෙනෙක්ට ඔබට උදව් කරන්නට නොහැකි තත්වයක කියලා ඔබට පේනවා. But I want to tell you today morning, නමුත් මම මේ උදෑසන ඔබට කියන්ට කැමතියි. Jesus can do a miracle today morning in your life to lead you, to help you, to inspire you, and to pat on your back to change you because you have been waiting for a change in your life and nothing happening. ඔබ සමහර වෙලාවට ඔබ බලාගෙන ඉන්නවා ඔබගේ ජීවිතයේ යම්කිසි වෙනසක් සිදු වෙන තක්. නමුත් උන්වහන්සේ මේ දවසේදී උන්වහන්සේ අලුත් දෙයක් ඔබට ගෙන එමින් අලුත් දෙයක් ඔබගේ ජීවිතයේ කරමින් අලුත් වෙනසක් ඇති කරමින් මඟ පෙන්වමින් යහපත් දෙයක් කරන්නට යන බව මම ඔබට මතක් කරන්නට කැමතියි. Come on, people, give some praise to Lord that trusting Him, believing Him. Today is your day that Jesus is going to do a miracle in your life to bring a change in your life. දෙවියන් වහන්සේට අපි හැම කෙනෙක්ම අපි ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද උන්වහන්සේ අද දවසේ ඔබගේ ජීවිත තුල හාස්කමක් කරන නිසා අලුත් වෙනසක් ඇති කරන්නට උන්වහන්සේ යන නිසා අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි හැම කෙනෙක්ම විශ්වාසයක් ඇතුව. Hallelujah. හලෙලූයා කියමුද? Jeremiah chapter 21 verses 11. Jeremiah 21 verses 11 says, "For I know the thoughts that I think toward you, says the Lord, thoughts of peace and not of evil, to give you a future and a hope." උන්වහන්සේගේ වචනය කියනවා ජෙරමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය මා විසින් ඔබ ගැන කරන යෝජනා මමම දනිමි. ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක කියලා උන්වහන්සේගේ වචනය තුල කියනවා. Thoughts of peace and not of evil, to give you a future and a hope. එතන කියනවා ඔබට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට විපත්තියට නොවේයි කියලා උන්වහන්සේගේ වචනය කියනවා. This is the plan of God in your life. This was the plan of God in your life, and this will be the plan of God in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සලස්ම ඒව තිබෙනවා. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සලස්ම එය වෙන්නට යන බව ඔබට මතක් කරනවා. Bible says, "Heaven and earth shall pass away, but my word shall not pass away." උන්වහන්සේගේ වචනය කියනවා අහසත් පොළවත් පහව ගියත් මගේ වචනය පහ නොවන්නේය කියලා. The word became flesh is Jesus. උන්වහන්සේගේ වචනය මාංශවත් වුණා ඒ යේසුස් වහන්සේ. And my Bible says Jesus is the same yesterday, today and forever. මගේ බයිබලයේ කියනවා උන්වහන්සේ හෙටත් අදත් අනිද්දාත් එකාකාරව උන්වහන්සේ ඉදිරියටත් එකාකාරව සිටින්නව තරන් වහන්සේ බව. The thought of God is thoughts of peace and not of evil, to give you a future and a hope. සතුරාගේ හැම කියමනක්ම සතුරාගේ හැම මතක් කිරීමක්ම අපිට ඉදිරිය ගැන බලාපොරොත්තුවක් දීමට නෙවෙයි ඒ අඳුරු කරන්නටයි ඒ නපුරාගේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. 29th chapter of Jeremiah was a letter of Jeremiah written to the people of Israel who were rebellious to God. මේ 29 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මිනිස්යාට කැරලිකාර නොවන පිණිස යෙරමියා කතා කළා කියනවා දෙවියන් වහන්සේට විරුද්ධව කැරලිකාරකම් දඩබ්බරකම් කරන්නට එපා කියලා හංගවමින් කතා කරන්නව බයිබල් පරිච්ඡේදයක් මේක. The people were stubborn, they were so stiff-necked, and that they were delivered to captivity. මේ මිනිස්යන්ගේ වහල්කමට හේතුව උනේ ඔවුන් කැරලිකාරයන් දඩබ්බර මිනිස්යන් හැටියට උන්වහන්සේ ඉදිරියේ ජීවත් වීමයි. And when they got delivered to captivity and they got what they deserved, God sent a message to the people. දෙවියන් වහන්සේ හැම වෙලාවෙම ඒ නිසා ඔවුන්ට නිදහස් කරන්න පිණිස උන්වහන්සේ ඔවුන්ට පණිවිඩ එව්වා උන්වහන්සේගේ දරුවන් තුලින්. If you are in captivity, if you are bounded and tied by the devil and you could not even take a step, I have a good news for you today. Today is your day.
අද දවසේ මට ඔබට මතක් කරන්නට කැමති ඔබ වහල් භාවයක් තුර ඔබ සිර වෙලා සිටිනවා නම් ඔබ ඒ යම් දෙයක් කරන්නට බැරුව සිරගත වී සිටිනවා කියලා ඔබට හැඟෙනවා නම් අදයි ඒ දවස ඔබගේ අලුත් දෙයක් ඔබගේ ජීවිතය අත්දකින්න පිණිස අදයි ඒ දවස. And in that situation, God sent a message to his people, and the message says, "For I know the plans I have for you." ඒ වගේ හිටපු සෙනගකට තමයි උන්වහන්සේ මේ කතා කළ මේ සෙනගට කිව්වේ මම විසින් කරන යෝජනා මමම දනිමි කියලා ඒකයි උන්වහන්සේ කතා කළා කිව්වේ. My precious brothers and sisters, remember, these are rebellious people. දෙවියන් වහන්සේගේ දරුවන් සහෝදරයන් සහ සහෝදරයන් මම ඔබට මතක් කරන්න කැමතියි මෙතන මේ කතා කරන්නෝ මේ සෙනග කැරලිකාර සෙනගක්ව හිටියා කියලා කියනවා. And even for people who are trapped in their own sin, God still has a plan. ඔවුන්ගේම උගුල් වලට අසු වෙලා සිටියත් අපිට මතක් කරගන්න පුළුවන් උන්වහන්සේ කියනවා උන්වහන්සේට විශේෂිත සලස්මක් තිබූ බව. And God says, I know the plans that I think about you, not only when you do good, but when you find yourself in a mess. නමුත් උන්වහන්සේ කතා කළා කියනවා මට තියෙන යෝජනාවල් ඔබ ගැන මට තියෙන යෝජනාවල් මමම දනිමි ඔබ අවුල් තුල කුතුහල තත්වයන් මත ඔබ විවිධ දේවල් වල ගමන් කරත් ඔබ ගැන මට යෝජනා තිබෙන බව උන්වහන්සේ මතක් කරනවා මේ වෙලාවේදී. The plans of good and not of evil, the plans to prosper you and not to harm you. හැම දෙයක්ම හැම මගේ යෝජනාවල් ඔබට බලාපොරොත්තුවක් දීමට පමණයි ඒ කිසිදු මගේ බලාපොරොත්තුවක් ඔබව රිදවන්නටවත් ඒක විපත්තියට ඔබව රැගෙන යන්නටවත් නොවේයි මගේ යෝජනාවල් කියලා දෙවියන් වහන්සේ ඔවුන්ට කතා කරනවා. That is our God. දෙවියන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. Our God is a good God. අපේ දෙවියන් වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ. Even when we do evil things, even when we rebel against God, God never changes. He cannot change. His plan is always good for me and you. උන්වහන්සේට විරුද්ධව අපි නපුරුකම් කරත් කැරලිකාරකම් කරත් අපි දඩබ්බරකම් කරත් කිසිම දවසක උන්වහන්සේ අපිව විපත්තියට පත්වෙන කාරණාවල් අපගේ ජීවිතවල දෙවියන් වහන්සේ කරන්නට යන්නේ නැහැ. God has a plan for your life even if you are not serving him right now. දෙවියන් වහන්සේට ඔබ මේ අවස්ථාවේදී සේවය නොකලත් උන්වහන්සේට විශේෂිත සැලසුම් ඔබ වෙනුවෙන් තබා තිබෙනවා. God has a plan for your life. Maybe you found yourself today in some problems. අද දවස තුල ඔබ විවිධ ප්‍රශ්න මැද ගමන් කරත් උන්වහන්සේට ඔබගේ ජීවිතය ගැන විශේෂිත වූ සැලසුම් තිබෙනවා. Maybe you are crushed in the mess. Maybe you made mistakes and that caught up to you. සමහර වෙලාවට අපගේම දුර්වලකම් නිසා විවිධ අවුල් තුල උගුල් වල ඔබත් මමත් පැටලිලා ඔබ පැටලී තිබෙනවා වෙන්නට පුළුවන්. You rebelled God, you rebelled against God, and you backslided from God, but God has a plan. That plan is your welfare. ඔබ පසුතැවිලිලා සිටිනවා ඔබ කැරලිකාරකම් කරමින් සිටිනවා නමුත් දෙවියන් වහන්සේට ඔබ ගැන සැලසුමක් තිබෙනවා ඒවා විපත්තියේ සැලසුමක් නෙමෙයි උන්වහන්සේට ඔබ ගැන උන්වහන්සේ විසින්ම කරන ලද යෝජනා තිබෙනවා. God has a plan for your life still. God has a plan today morning. Somebody shout amen. Somebody say I receive it. දෙවියන් වහන්සේට ඔබ ගැන කරන ලද සැලසුම් තිබෙනවා උන්වහන්සේට ඔබ ගැන කරන ලද සැලසුම් තිබෙනවා ඒ නිසා අපි හැම කෙනෙක්ම උන්වහන්සේට හලෙලූයා කියමින් අපගේ මුළු ප්‍රශංසාව උන්වහන්සේට පුද කරමු. When you take a wrong turn, you don't cancel your destiny. ඔබ වැරදි පාරකට හැරුණා කියලා ඔබගේ ජීවිතේ ඉරණම ඒක වෙන්නට යන්නේ නැහැ. But you will deter, you may delay your miracles. නමුත් ඔබගේ හාස්කම ඔබගේ ජීවිතේ කරන ලද යෝජනාවල් ඔබ විසින්ම ප්‍රමාද කරවනවා. It might take you longer. ඒක තවත් කාලයක් ගන්නට යනවා ඒ නිසා ඔබගේ වර්ධ නිසා. But God never says I am done, we are finished. නමුත් උන්වහන්සේ කවදාවත් කිව්වේ නැහැ මම කළා ඉවරයි කියලා.
But when you take a wrong turn, God will pursue you. නමුත් ඔබ වැරදි පාරකට හැරුණත් උන්වහන්සේ ඔබ දෙස බලාගනිමින් සිටිනවා. He won't give up on you. ඔබව උන්වහන්සේ අතහරින්නේ නැහැ. He has a plan for your life. මොකද උන්වහන්සේට ඔබගේ ජීවිතය ගැන සැලසුමක් තිබෙන නිසා. Can somebody say, Amen, I receive it? ඔබට කියන්න පුළුවන්ද ආමේන් මම ඒක ලබා ගන්නවා කියලා ඔබට මේ වෙලාවේ කියන්න පුළුවන්ද? Amen. ආමේන් කියලා හැම කෙනෙක්ම අපි කියමුද? Your disobedience does not cancel God's plan. ඔබගේ අකීකරුකම කර්ණ කොටගෙන දෙවියන් වහන්සේගේ සැලසුම් වෙනස් වෙන්නට යන්නේ නැහැ. It is your delay. ඒක ඔබ ඒවා ප්‍රමාද කිරීමක්. ඔබයි ඒ දේවල් ප්‍රමාද කරන්නේ අකීකරුකම් නිසා. Precious brothers and sisters, you heard yesterday evening message. I am continuing from where I stopped yesterday evening. සහෝදරයා සහෝදරියෝ ඔබ ඇසුවා ඊයේ දවසේ කතා කරපු පණිවිඩය ගැන මම එතෙන් සිට මම දැන් ඉදිරියට ඔබට කතා කරන්නට යනවා. Why your prayers are not answered, why your cries are not heard, why this delay, who is the reason for this delay? ඇයි ඔබගේ හැඬීමට ඇයි ඔබගේ යාඥාවට පිළිතුරු නැත්තේ? ඇයි ඒ දේවල් ප්‍රමාද වෙන්නේ? ඒ ගැනයි අපි කතා කරන්නට යන්නේ. God is not the reason for your delay. Devil is not the reason for your delay, but your disobedience is the reason for your delay. ඔබගේ ප්‍රමාද වීම වලට හේතුව නම් ඔබගේ වරදයි. උන්වහන්සේ නෙමෙයි ඒ දේවල් කරන්නේ. ඔබගේ වරද නිසායි යම් දේවල් ඔබගේ ජීවිතේ ප්‍රමාද වෙමින් තිබෙන්නේ. For God's plan, you might have 5 more minutes. If you keep disobeying, that 5 will turn into 50 minutes. You delayed it. සමහර දේවල් කරන්නට විනාඩි 5ක් පමණයි තිබෙන්නේ. නමුත් ඔබගේ වරද නිසා ඒක විනාඩි 50කට ඇදෙනවා. ඒක ඔබේ වරදයි. ඒක ඔබේ වරද නිසායි. The miracle or the things which you receive in 5 minutes, it will turn into 5 hours and 5 million hours. සමහර වෙලාවට ඔබගේ වරද නිසා විනාඩි 5න් සිදුවෙන්න තිබුණ හාස්කම විශේෂයෙන්ම පැය 50කටත් ඊට වඩා පැය අධික ගාණක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඔබගේ වරද නිසා උන්වහන්සේට යමක් කරන්නට බෑ. But I want to tell you something. නමුත් මම ඔබට යමක් කියන්න කැමතියි. There is no place you can find yourself if that God's GPS cannot point you home. No place, no turn you can take that. ඒ නිසා උන්වහන්සේගේ GPS එක වැඩ කරමින් තිබෙන නිසා උන්වහන්සේ ඒ ඔබ දෙස බලාගනිමින් සිටින නිසා ඔබට ඊට එහාට ගිහිල්ලා ඔබට වැඩ කිරීමට හැකියාවක් නැහැ. You cannot hide from God. ඒ කියන්නේ ඔබට සැඟවෙන්න හැකියාවක් නැහැ දෙවියන් වහන්සේගෙන්. He who carries fire in his eyes, he knows every breath of your life. ඔබගේ ජීවිතයේ හැම හුස්මක්ම උන්වහන්සේට දැනෙනවා. හැම දෙයක්ම උන්වහන්සේගේ ඇස් වලට පෙනෙනවා. He knows every thought of your life, every walk of your life. ඔබගේ ජීවිතේ හැම සිතුවිල්ලක්ම ඔබගේ ජීවිතේ හැම වැඩක්ම ස්වාමීන් වහන්සේ දකින්නසේක. That God orders your steps. ඒ දෙවියන් වහන්සේ ඔබේ හැම පියවරක්ම ඒ ආකාරයෙන් නියම කර තිබෙනවා. God never gets a kick out of your tears. He never smiles out of your despairs. He cries with you. දෙවියන් වහන්සේත් ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබගේ හැඬීම හඳුනනවා. උන්වහන්සේ කවදාවත් එහා පැත්ත හැරිලා බලන්නේ නැහැ. ඔබගෙන් වෙන් වෙන්නේ නැහැ. Judges chapter 16 verses 21. Judges chapter 16 verses 21 says, Then the Philistines took him and put out his eyes and brought him down to Gaza. They bound him with bronze fetters and he became a grinder in the prison. විනිශ්චයකාරයා පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය කියනවා නුමුත් ඔහු පිළිතුරු අල්ලාගෙන ඔහුගේ ඇස් උගුලා දමා ගාසාට ගොස් ඔහු පිත්තල දම්වැල් බැඳෝය. ඔහු හිරගෙදර ඇඹරුවේ කියලා කියනවා. This is the story of Samson, who had this Superman kind of powers, who went around unfortunately beating people. මෙතන මේ කතා කරන්නව මේ සැම්සන්ගේ ජීවිතය. ඔහු සුපර්මෑන් කෙනෙක් වගේ හිටපු කෙනෙක්. නමුත් අවසානයේදී මිනිසයන් මොනවද ඔහුට කළේ කියලා අපිට දකින්න ලැබෙනවා. This was his way of setting free his people. ඔහු මේ අවස්ථාවේදී මිනිසයාට දුන්නා ඔහුගේ ජීවිතය අතගසන පිණිස.
And at this particular time, we see that this man, he gets blinded by the enemy. මෙතන මේ ස්ථානයේ අපි දකිනවා මිනිසයා නෙම නැත්නම් සතුරා ඔහුගේ ඇස් පේන්නේ නැති තත්වයට පත් කරා කියලා කියනවා. When they take his eyes, then they quickly bind him and make him go in circles. ඔහු අන්ධයෙක් බවට පත් කළා දාලා ඔහුට දන්වැල් දාලා ඔහුව ඇඹරුවා කියලා කියනවා. You cannot go forward, you walk in circles, you go around and you start from one point and end up in the same point. If it is happening in your life, check today with the Holy Spirit, what is stopping my life. බලන්න මොනවද ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතය ගැන අද කතා කරන්නේ. ඔබ ආරම්භ කරනවා හැබැයි ඔබ එකම තැනක කැරකෙනවා වගේ ඔබට හැඟෙනවා. ඔබ යම් තැනකින් ආරම්භ කරනවා ඔබ හැරිලා ඇවිල්ලා ආයමත් එතනමයි ඉන්නේ. ඔබගේ ජීවිතේ ඔබට හැඟෙනවා. ඒ දේ ශුද්ධාත්මයන් වහන්සේ අද ඔබට කතා කරනවා. They bind him and they blinded him. ඒ වගේම ගැට ගහලා දැම්මා. ඒ වගේම ඔහුව අන්ධයෙක් බවට පත් කරා. And then we see eventually he actually commits suicide in destroying his enemies. අවසානයේදී ඔහුටම ඔහුගේ ජීවිතය සියදිවි නසා ගන්න තත්වයට පත් වුණා කියලා වචනේ කියනවා. I want to speak about faith now. මම දැන් ඔබට ඇදහිල්ල ගැන කතා කරනවා. We are going to get into this scripture in a moment, and the title of this message will be called Anguishing Positivity. මම මේ වෙලාවේ කතා කරන්නව මාතෘකාව තමයි වේදනාව තුල ධනාත්මක වීම කියන මාතෘකාව තේමාව. Anguishing Positivity. වේදනාව තුලදී ධනාත්මක වීම. Faith is maintaining positive attitude in the midst of negative circumstances. අපිට ඍණාත්මක දේවල් වලදී අපි ගමන් කරද්දී ඇදහිල්ල කියලා කියන්නේ ඒ දෙස ධනාත්මකව බැලීමයි. Everyone is positive when their life is positive, and that is not faith. හැම මිනිසෙක්ම ධනාත්මකව හිතනවා ජීවිතේ හොඳ තැනක තිබෙද්දී ජීවිතේ හොඳ ස්ථානවල තිබෙද්දී ඔවුන් ධනාත්මකව හිතනවා. නමුත් ඒක නෙමෙයි ඇදහිල්ල කියලා කියන්නේ. Faith is not when you are positive because everything is good. ඇදහිල්ල කියලා කියන්නේ හැමදේම යහපත්ව තිබෙද්දී පමණක් ඔබ ධනාත්මක වීම නෙමෙයි. That could not be called faith. ඒකට අපිට කියන්න බෑ ඇදහිල්ල කියලා. That is called common sense. ඒකට කියන්නේ සාමාන්‍ය විදියට අපි සිටීම. එහෙම තමයි හැම කෙනෙක්ටම සාමාන්‍ය විදියට සිටීමක් ඒක. And if you can't be positive and your life is positive, it is most likely you got a demonic attack on your life. මොකද සමහර වෙලාවට අපි ඒ ධනාත්මකව සිටින අවස්ථාවලදී ධනාත්මක සිටින අවස්ථාවලදී ඔබට ඒ නපුරා විසින් තර්ජන කරමින් ඔබට විරුද්ධවාදී කම් කරන්නට ඉඩ තිබෙනවා. You are happy when things are happy, that is not faith. faith එහෙම නැත්නම් ඇදහිල්ල කියලා කියන්නේ ප්‍රීතියෙන් ඉන්න වෙලාවට හැමදේම හොඳට සිද්ධ වෙද්දී ප්‍රීතියෙන් ඉන්නක නෙමෙයි. Real faith is when you can maintain a positive outlook and attitude when everything is negative in your life. හරි ඇදහිල්ල කියලා කියන්නේ ජීවිතේ ඍණාත්මක දේවල් පවා පැමිණෙද්දී ජීවිතේ හැම අවස්ථාවකදීම ධනාත්මකව සිටීමයි නිවැරදි ඇදහිල්ල කියලා කියන්නේ. Now most of us, when everything is negative, we immediately start going into negativity, start going into low self-esteem, start saying panic mode. අපි ගොඩක් වෙලාවට ඍණාත්මක දේවල් සිදුවෙද්දී අපි බියගුළු ස්වභාවයට ඇවිල්ලා හැමදේම ඍණාත්මකව දකින්නට පටන් ගන්නවා. Some people go into depression. සමහර මනුෂ්‍යයන් අති මානසික පීඩනය නැමැති තත්වයට පැමිණෙනවා. I believe God is speaking to families who are listening me. මම විශ්වාස කරනවා මට සවන් දෙන්නව පවුල් මම කියන දේ ඔබට තේරෙනවා ඇති. When the problems around you get inside of you, you sing. ප්‍රශ්න පැමිණෙද්දී ඔබ අකමැති දේවල් පැමිණෙද්දී ඔබට හැඟෙනවා ඔබ ගිලෙමින් සිටිනවා වගේ. That is called the absence of faith. ඒක තමයි එතනින් අදහස් කරන්නේ ඒ ඔබට තිබෙන්නව ඇදහිල්ල අඩු වෙනවා වගේ. Faith is like that boat that keeps you above the problems in your life. ඇදහිල්ල කියලා කියන්නේ බෝට්ටුවක ගමන් කරද්දී ඔබ ඊට ඉහළින් ඒ රළි වලට ඉහළින් සිටීමයි.
And now during hard times, it is natural to be negative and positivity is painful. සමහර වෙලාවට ඒ ධනාත්මක තත්වයට හැරීම අපිට වේදනාකාරී තත්වයක් ගෙන දෙන අවස්ථාවල් තිබෙනවා. God does not allow negativity even when being positive is. උන්වහන්සේ කිසිම අවස්ථාවකදී උන්වහන්සේ අපිට ඍණාත්මක වෙන්න උන්වහන්සේ ඉඩ තියන්නේ නැහැ. උන්වහන්සේගේ කැමැත්ත නම් ධනාත්මක වීමයි හැම අවස්ථාවෙදීම. Look at the Bible, the father whose daughter is in sick in the Bible. බයිබලය කියනවා එක පියෙක් ඔහුගේ දරුවාගේ රෝගය නිසා ඔහු දුක් වුණා කියලා. He comes to Jesus to ask Jesus to go help his daughter who is sick. ඒ දියණිය වෙනුවෙන් යේසුස් වහන්සේ ළඟට මේ පියා ගිහිල්ලා කියනවා යේසුනි මගේ දරුවාට අමාරුයි ඇය සනීප නැහැ කියලා කියනවා. As they are walking, he receives a message, don't bother Jesus, your daughter is dead. මේ අවස්ථාවේදී හැබැයි අවට හිටපු මිනිස්සු කතා කළා මේ පුද්ගලයාට කිව්වා යේසුස් වහන්සේට කරදර කරන්න එපා ඔයාගේ ළමයා මැරිලා ඉවරයි කියලා කිව්වා. We are making the funeral arrangements. අපි දැන් ඒ මලගෙදර වැඩ කටයුතු කරමින් ඉන්නවා කියලා මේ මිනිහයාට කතා කළා කිව්වා. This is where the heart of the father plunges into negativity, depression and despair. මේ වගේ අවස්ථාවලදී තමයි පියෙකුගේ හදවත කැඩෙන්නේ ඔහු තද අමාරුවට පත් වෙන්නේ ඔහුගේ එපා වීම පැමිණෙන්නේ පියෙක්ට. The Bible says, Jesus says, don't be afraid, only believe. නමුත් උන්වහන්සේගේ වචනය කියන්නේ යේසුස් වහන්සේ කිව්වේ ඒ කාරණා නිසා දුක් වෙන්න නෙමෙයි හැම වෙලාවෙම විශ්වාස කරන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. How could you believe? කොහොමද ඔබ විශ්වාස කරන්නේ? How could you be positive when everything around you is negative? කොහොමද ඔබ ධනාත්මකව හිතන්නේ හැමදේම ඍණාත්මක දේවල් ඔබේ ජීවිතවල සිදු වෙද්දී? How could you be walking with faith when everything around you is failure? හැම දෙයක්ම අසමත් වෙද්දී කොහොමද ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන්නේ? But Jesus expects us to have anguishing positivity when negativity seems no natural. ඒ නිසා උන්වහන්සේගේ කැමැත්ත නම් ඒ ඍණාත්මක දේවල් ගැන සිතමින් සිටීම නෙමෙයි ඒවා අමාරු තමයි. නමුත් උන්වහන්සේගේ කැමැත්ත තමයි ඒ ධනාත්මක දේවල් ගැන සිතමින් පමණක් ඉදිරියට ඔබ ගමන් කරනවා දැකීම. Jesus expects us to have painful positivity when negativity seems so natural. ඍණාත්මක සිටීම සමහර වෙලාවට පහසු ස්වභාවික කාරණාවක් වගේ පෙනුනත් උන්වහන්සේගේ කැමැත්ත නම් ඒ ධනාත්මකව ඔබ සිටමින් ඔබ ඒ අනුව ගමන් කිරීමයි. When being depressed come with the flow, when being stressed out, when being negative in your thoughts and in your feelings to say you just don't understand how hard and difficult it is. ඔබ අකමැති දේවල් සිදු වෙද්දී ඔබ මානසික පීඩාවට පත් වෙනවා ඔබ දුර්වල මට්ටමට ඔබගේ මනස වැටෙනවා හැබැයි ඒ හැම අවස්ථාවකදීම අපි කල්පනා කළ යුතුයි විශේෂයෙන්ම උන්වහන්සේ මොකද්ද කියන්නේ කියලා. And you just throw the towel and Jesus comes along and does not pity you. ඒ ඔබගේ සලුව විසි කරපු පළියට උන්වහන්සේ ඇවිල්ලා නැවතත් ඒ දේවල් කරන්නට යන්නේ නැහැ. But he says rise up, be positive even if it is painful. නමුත් උන්වහන්සේ කියනවා දුක තිබුණත් වේදනාව තිබුණත් හැම වෙලාවෙම ධනාත්මකව සිතන්න කියලා උන්වහන්සේ කිව්වා. He did this with other instances. ඒ වගේම උන්වහන්සේ විවිධ අවස්ථාවන් වලදී මේක කරනු ලැබුවා. What he almost seemed to not have a regard of how painful it is to have faith. සමහර වෙලාවට උන්වහන්සේ පෙන්වල දුන්නා කොච්චර අමාරුද කොපමණ අමාරුද ඇදහිල්ලේ ගමන් කිරීම කියලා උන්වහන්සේ කියලා දුන්නා. And people who had that kind of faith, they saw the results, they saw the changes, they saw the breakthroughs in their lives. මේක නිවැරදිව තේරුම් ගත්ත අය ඔවුන්ගේ ජීවිතවල දැක්කා ඔවුන් සාර්ථකත්වයට පැමිණෙනවා ඔවුන් දැක්කා ඔවුන්ගේ ජීවිතවල උන්වහන්සේ කරන ක්‍රියාවන් ඔවුන් දකින්න පටන් ගත්තා කියලා කියනවා. A health statistics says that if you are positive, you are more likely live 10 years longer than people who are negative.
සංගණනවල කියනවා සොයා ගැනීම්වල කියනවා ඔබ සතුටින් ධනාත්මකව ජීවත් වුණොත් අනිත් මනුෂ්‍යයන්ට වඩා අවුරුදු 10ක් ඊට වඩා ජීවත් වෙන්නට පුළුවන් කියලා ඒ සොයා ගැනීම්වල කියනවා. You are prone to overcome your problems when you don't let your problems overcome you. ඔබ හැමදාම ඔබගේ ප්‍රශ්නවලින් ජයගන්නා මිනිසෙක් බවට ඔබ පත් වෙන්නට ඕනේ. ඔබගේ ජීවිතේ ප්‍රශ්නවලට දෙන්නට එපා. ඔබට ඉහළින් ගමන් කරන්නට. I repeat, overcome your problems by faith and don't let your problems overcome you. ප්‍රශ්නවලට ඔබ ඉඩ දෙන්නට එපා. ඔබගේ ඉහළින් ගමන් කරන්නට ඔබ ප්‍රශ්න ජයගන්නෙක් ඇදහිල්ලෙන් ප්‍රශ්න ජයගන්නෙක් බවට ඔබ පත්විය යුතුව තිබෙනවා. Why is it that? Because the God who created you is a positive God. ඒකට හේතුව තමයි ඔබව නිර්මාණය කරන ලැබූ තනන් වහන්සේ ධනාත්මක තනන් වහන්සේ නිසා. And the reason he overcomes every problem is because he never lets any problem overcome him. මොකද උන්වහන්සේ පවා කිසි දිනක ඉඩ දුන්නේ නැහැ. ඒ ප්‍රශ්න උන්වහන්සේගේ ඉහළින් ගමන් කරන්නට උන්වහන්සේ කිසි දිනක ඉඩක් දුන්නේ නැහැ කිසිදු ප්‍රශ්නයකට. He placed that power inside of your DNA. ඒ බලයම ඔබගේ DNA වල උන්වහන්සේ තබා තිබෙනවා. And God doesn't necessarily protect you from problems. මොකද ඒ හැම ප්‍රශ්නයකින්ම ඔබව මුදවන පිණිස උන්වහන්සේට හැකියාව තිබෙනවා. But he wants you to protect your faith in the midst of your problems and to understand Satan's main aim will be to take your faith away. Take your faith away. සාතන් හැම වෙලාවම ඔබ ප්‍රශ්නවලට මුහුණ දෙද්දී උත්සාහ කරන දේ තමයි ඔබගේ ඇදහිල්ල ඉවත් කරන්න ඔබගේ ජීවිතයෙන්. නමුත් ඔබට මතක් කරන්නට කැමති ඔබව ආරක්ෂා කරගත යුතුයි මෙවැනි අවස්ථාවලදී. නැත්නම් සාතන් උත්සාහ කරනවා ඔබට තිබෙන්නා වූ දේවල් ඔබගේ ඇදහිල්ල ඉවත් කරලා ඔබව ඍණාත්මක කෙනෙක් කරන්නට සාතන් උත්සාහ කරනවා. Because when he takes your faith, he takes your fighting chances. මොකද සාතන් ඔබගේ ඇදහිල්ල ඔබගෙන් ඉවත් කළ දැම්මම ඔබට පොරබැදීමට තිබෙන්නා වූ හැකියාව පවා සාතන් ඉවත් කර දමනවා. When your faith is gone, you stop fighting. මොකද ඔබගේ ඇදහිල්ල ඔබට නැති වුණාම ඇදහිල්ල ඍණාත්මක භාවයකට ආවම ඔබ නවත්වනවා. ඔබ කරන්නා වූ ඒ පොරබැදීම සහ ඒ ජය ගැනීමට දරන්නා වූ උත්සාහය ඔබ නැති කර දමනවා. You give up and he ties your hand and you are like a person who gets thrown into a lake with your hands tied. ඔබගේ අත ගැට ගහලා ඇලකට දැම්මා වගේ ඔබට මොනවත්ම කරගන්නට බැරුව ඔබ සිරවීමකට පැමිණෙනවා මේ අවස්ථාවේදී. You can't swim because your hands are tied. මොකද ඔබට පීනන්න බෑ ඇලකට දාලා ඔබව ගැට ගහලා ඇලකට දැම්මොත් ඔබට පීනන්න බෑ. මෙන්න මේ වගේ තමයි නපුරා උත්සාහ කරන්නේ. When you lose your positivity, when you lose your faith, no matter what the reasons are, remember one thing. ඔබගේ අවට මොන දේවල් සිදු වුණත් ඔබගේ ධනාත්මක ආකල්ප ඔබගෙන් ගිලිහිලා ගියත් මේ කියන්නා වූ දේ ඔබ මතක තබා ගන්න. Remember one thing, it is Satan who wants to take your eyes out. ඔබ මේ දේ මතක තබා ගන්න සාතන්ට ඉඩ දෙන්නට එපා. ඔබගේ ඇස් ඔබ දෙවියන් වහන්සේ දෙස බලා සිටිනව ඇස් ඔබගෙන් ඉවත් කරන්නට සාතන්ට ඉඩ දෙන්නට එපා. Why eyes? ඇයි ඇස් කියලා කියන්නේ? Your eyes are your faith. ඔබගේ ඇස් තමයි ඔබගේ ඇදහිල්ල. Even say, why is our eyes faith? Because just like a faith see, we can see with eyes the whole picture of the room. මොකද ඒ ඇස්වල තිබෙනා වටිනාකම තමයි ඒ ඇස් තුලින් තමයි ඔබ දකින්නේ ඇදහිල්ලෙන් දකින්නේ ඒ ඇස් කර්ණ කොටගෙනයි. ඒකයි මම කිව්වේ ඒ ඇස් වලින් අහකට වෙන්න ඉඩ තියන්නට එපා කියලා. For example, if there is one person here who is listening me is blind, would walk into his room, he would only see darkness. ඔබ මම උදාහරණයක් කියනවා නම් මෙතන අන්ධ වූ කෙනෙක් ඉන්නවා නම් ඔහුට කොහේ ඇවිද්දත් ඔහුට පේන්නේ එකම දෙයයි ඔහුට පේන්නේ කරුවල. What faith does is faith let you see a problem as a piece in the puzzle. ඒ වගේ තමයි ඇදහිල්ලත්
කුමන ආකාලයේ ප්‍රහෙලිකාවල් තිබුණත් ඇදහිල්ල නිවැරදි දේ ඔබට පෙන්වනවා. Without faith, your problem is the whole puzzle. ඔබට ඇදහිල්ල නැති වුණොත් ඔබගේ මුළු ජීවිතේම ඔබට පේන්නේ සම්පූර්ණ ප්‍රහෙලිකාවක් වගේ. Samson anointed big, but walks around, he only sees pitch dark. අවසානයේදී සැම්සන් හොඳ උතුම් මිනිසෙක් වෙලා හිටියත් අවසානයේ ඔහුට සිද්ධ වෙනවා අඳුර දෙස බලන්නට. සැම්සන්ට සිදු වුණා අඳුර දෙස බලමින් පමණක් සිටින්නට. Greatly anointed by God, that person could see only darkness now. උතුම් ලෙස ආලේපල තැනැත්තා උතුම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද උන්වහන්සේගේ බලය ලැබූ තැනැත්තාට අවසානයේදී සිද්ධ වුණේ අඳුර දෙස බලමින් සිටින්නට. Because that is exactly what the enemy wants them to see, just the dark. මොකද නපුරාගේ සතුරාගේ අභිප්‍රාය නම් ඔබ හැම වෙලාවම අඳුර දෙස බලමින් සිටින මිනිසෙක් බවට ඔබව පත් කිරීමයි. I want to tell you something. මම ඔබට යමක් කියන්නට කැමතියි. Are you in such a situation? මෙවැනි තත්වයක් තුල ඔබ ගමන් කරනවද? Satan is after your faith. සාතන් ඔබගේ ඇදහිල්ල පසුපස ගමන් කරමින් ඉන්නවද? He is not really even after other things. ඔහු ඔබගේ අනිත් දේවල් කිසිම දෙයකට ඔහු අතගසමින් ඉන්නේ නැහැ. If Satan can make you blind, then he can make you bound. ඔහු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබගේ ඇස් පෙනීම නැති කරලා ඒ කියන්නේ ඔබගේ ඉදිරිය පෙනීම නැති කරලා ඔබව බැඳලා දමන්නව පුද්ගලයෙක් බවට පත් කරන්නටයි සාතන් උත්සාහ කරන්නේ. He will make you go in circles without faith. ඔහු හැම වෙලාවෙම උත්සාහ කරනවා ඇදහිල්ල නැතුව එක තැන කරකෙන්නව මිනිසෙක් බවට ඔබව පත් කරන්නට. Faith entices your hands and gives you a fighting chance. ඇදහිල්ල හැම වෙලාවෙම ඔබට උපකාර කරනවා උදව් කරනවා විවිධ දේවල් සමග පොර බදමින් ඒ වලින් ජය ගන්නව පුද්ගලයෙක් බවට පත් කරන්නට. It makes you a fighter. ඒ ඇදහිල්ල කඩ කොටගෙන ඔබව සටන්කාමියෙක් බවට පත් කරනවා. Faith doesn't remove all the problems. ඒකෙන් අදහස් කරන්නේ හැම ප්‍රශ්නයක්ම නැති කරනවා කියන එක නෙමෙයි. It just gives you weapons to fight. ඒ අවස්ථාවේදී ඔබට ආයුධ දෙනවා යුද්ධායුධ දෙනවා ඒ නපුරාට විරුද්ධව සටන් කරමින් ජය ගන්නට. And when you lose faith, you stop fighting. මොකද ඔබගේ ඇදහිල්ල නැති කරගත්තොත් ඔබ සටන් කරන එක නවත්වනවා. You are like a victim thrown into a pool of problems of life and your hands are tied. ඔබට හැගෙනවා නම් ඔබගේ අත් ගැට ගහලා තිබෙනවා වගේ ඔබට සටන් කිරීමට හැකියාවක් නැහැ වගේ හැගෙනවා නම්. The pool is too deep, your hands are tied and you can't swim. ඔබට පීනන්නට බෑ මගේ අත් ගැට ගහලා වගේ ඔබට හැගෙනවා නම්. And you are drowning inside full of negativity. ඔබ හැම වෙලාවෙම ගිලෙන්නට පටන් ගන්නේ හැම වෙලාවෙම ඍණාත්මක දේවල් මතයි. I want to remind you one thing. මම ඔබට යමක් මතක් කරන්නට කැමතියි. Faith does not ignore the facts, but it refuses to be ruled by the facts. ඇදහිල්ල හැම වෙලාවම අපිට උගන්වනවා ඒ ඇදහිල්ල උගන්වන දේ තමයි විවිධ දේවල් තුල කොහොමද ගමන් කරන්න කියලා අපිට මඟ පෙන්වීමක් කරනවා. When you have faith, you don't ignore the fact that you are sick, and that those people who say I have faith and I am going to throw away all the medicines the doctor gave me, some people would say. සමහර අය කතා කරලා කියනවා මට ඇදහිල්ල තිබෙනවා මට දොස්තර වරයා දුන්න මම බෙහෙත් පාවිච්චි කරන්නේ නැහැ කියලා කියනවා. Sometimes that is assumption. හැබැයි ඒවා නිකන් සාමාන්‍ය මිනිස්සුන්ගේ උපකල්පන විතරයි. When you have faith, you don't ignore your situation. ඒ නිසා ඔබ මතක තබා ගන්න ඔබගේ සිදුවීම් ඔබට වෙනස් කරන්නට හැකියාවක් නැහැ සමහර අවස්ථාවලදී. You refuse your situations to make you into its slave. නමුත් ඔබ මතක තබා ගත යුතුයි ඒ හැම ජීවිතයේ සිදුවීමකටම අපි හරියාකාරව මුහුණ දිය යුතුව තිබෙනවා. ඒ වලින් අපිට පැන දුවන්නට හැකියාවක් නැහැ. You don't ignore the symptoms. ඔබට සමහර දේවල් ඔබට ඒවා අතහරින්නට බෑ. ඒවා ප්‍රතික්ෂේප කරන්නට බෑ. විවිධ ලකුණු ඔබට ප්‍රතික්ෂේප කරන්නට බෑ. You don't ignore the fact that maybe your dreams are not coming to pass.
සමහර දේවල් දැකපු පළියට ඔබට උපකල්පනය කරන්නට බෑ. මේක සිද්ධ වෙන්න යන්නේ නැහැ කියලා. Your disappointments are greater than your success in your life. ඔබගේ ජීවිතේ හැම වෙලාවම මතක තබා ගන්න ඔබගේ අධෛර්යමත් කමට ජයග්‍රහණය කරන්නට ඉඩ දෙන්න එපා. සාර්ථකත්වයේ ඊට ඉහළින් තිබෙන බව ඔබ මතක තබා ගන්න. Faith lets you see your problems as one of them in the room among God's promises, God's miracles, God's past miracles, God's help and God's provision. ඇදහිල්ල කරන කොටගෙන හැම වෙලාවෙම කල්පනා කරන්න උන්වහන්සේ ඔබගේ ජීවිතේ කරපු හාස්කම උන්වහන්සේ කරන්න සිටිනා වූ දේවල් උන්වහන්සේ දීපු පොරොන්දු ගැන ඔබ හැම වෙලාවෙම ඇදහිල්ල කරන කොටගෙන කල්පනා කරන්න ඔබ යම් අමාරු සිදුවීම් තුල ගමන් කරද්දීත්. The fact is you won't live forever on this earth. මොකද ඔබ මතක තබා ගත යුතු කාරණාව තමයි ඔබ සදා කාලයටම පොළව තුල ජීවත් වෙන්න යන්නේ නැති බව. And this problem, even if it doesn't get fixed on this earth, it will still end when you die. සමහර දේවල් විසඳෙන්නට යන්නේ ඔබ ජීවිතේ මරණයෙන් ජීවිතය අවසන් කරාමයි. It lets you see everything and you walk around and you are looking at your problems. ඔබ ගමන් කරන අතරතුර ඔබගේ ජීවිත ගමන අතරතුර ඔබට ප්‍රශ්න සහ ගැටලු මුණ ගැසෙන්නට යනවා. You are giving it its proper place. නමුත් ඒකට දිය යුතු තැන ඔබ හරියට දෙන්නට ඕනේ. It is not a pharaoh. ඒක පාරාව කෙනෙක් නෙමෙයි. It is your slave. ඒක ඔබගේ වහල්කම නිසායි එවැනි තත්වයකට ඔබව පත් වෙන්නේ. It is no longer something you ignore, but it is not something you get ruled by. ඔබව ඒ තුලින් නෙමෙයි ඔබව මෙහෙයවන්නේ. සමහර දේවල් ඔබට ප්‍රතික්ෂේප කරන්න බෑ. When you have an optimistic attitude, you are more likely to overcome problems in your life. සමහර ඔබට හරි ආකල්පයක් නිවැරදි ආකල්පයක් මේ පිළිබඳ තිබුණේ නැත්නම් ඔබට ඒ දේවල් ජය ගන්නට බැරි වෙයි. Precious people of God, you heard my testimony and you know my life. ඔබ දන්නවා මගේ ජීවිතය, ඔබ දන්නවා මගේ ජීවිත සාක්ෂිය ගැන. I went through things that other people will literally kill themselves if they go through half of that what I went through even after my salvation. මම මගේ ගැලවීම ලබන්න ප්‍රථමයෙන් මම ගමන් කරපු දේවල් ඔවුන් අත්දැකනන් අනිවාර්යෙන් ඔවුන්ගේ අනිත් මිනිසයන් ඔවුන්ගේ ජීවිත හානි කරගන්නා වූ තත්වයට පත් වෙන්න තිබුණා. ඒ වගේම මගේ ගැලවීමෙන් පස්සේ මම මූණ දීපු සමහර කාරණා අමාරු සහගත අමාරු දේවල්. Optimism for you is not an option. ඔබගේ ජීවිතේ නිවැරදියයි හරියයි දකින්න දේවල් හැම වෙලාවෙම ඒකම නෙමෙයි නිවැරදි කළ යුතු දේ. Positivity for you, it is not an option. ඔබ හැම වෙලාවම නිවැරදිව ධනාත්මක සිටීම නිවැරදිව කළ යුතුව තිබෙනවා. It is a requirement. I repeat, it is a requirement. ඒක අනිවාර්යෙන්ම කළ යුතුයි ඒ ධනාත්මක වීම. No matter how painful it gets you, go to be positive. Go to be positive. ඒක හැම වෙලාවෙම අපි පුරුදු වෙන්නට අවශ්‍යයි. හැම අවස්ථාවකදීම හැම සිදුවීමකදීම උන්වහන්සේ දෙස බලමින් ධනාත්මක වීම, ධනාත්මික වීම. You can make ends meet. You can make ends meet because you will find the sources for your matters. මොකද ඒ අවස්ථාවේදී තමයි ඔබ ධනාත්මික වීමේදී තමයි ඔබට අවසානයේදී ඔබට නිවැරදි පිළිතුරු ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. Stay positive and God can help you because God is a God of positives. ධනාත්මකව ජීවත් වෙමින් සිටින්න මක්නිසාද උන්වහන්සේ ධනාත්මක තනන් වහන්සේ නිසා. You don't know what tomorrow holds you. ඔබ දන්නේ නැහැ හෙට දවසේ මොනවද සිදුවෙන්න යන්නේ කියලා. Know somebody who holds tomorrow. ඔබ දැනගන්ට ඔබගේ හෙට දවස ගැන. His name is Jesus Christ. මොකද හෙට දවස සඳහා යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් සිටින නිසා. Jesus holds your tomorrow. යේසුස් වහන්සේගේ අතෙයි ඔබගේ ඊළඟ දවස හෙට දවස තිබෙන්නේ. Your future is in the control of Jesus Christ. ඔබගේ අනාගතය තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතෙහි. He started a good work in you and he will complete it perfectly.
යහපත් දෙයක් ඔබගේ ජීවිතේ ආරම්භ කරන ලද තැනන් වහන්සේ ඔබව ඒ සාර්ථකත්වය කරා අවසානය කරා නිවැරදිව ගෙන යන්නට උන්වහන්සේට හැකියාව තිබෙනවා. He is the perfecter and finisher of your faith. උන්වහන්සේ තමයි ආරම්භකයා සහ අවසානය ඔබගේ ඇදහිල්ලේ ජීවිත ගමනේ. And he says, for I know the thoughts that I think towards you, says the Lord, thoughts of peace and not of evil, to give you a future and a hope. ඒ දෙවියන් වහන්සේ තමයි ඔබට කතා කරලා කියන්නේ නුඹ ගැන කරන යෝජනා මමම දනිමි ඒවා විපත්තියේ යෝජනා නොවේ නමුත් ඔබට සමාදානයේ බලාපොරොත්තුවක් ඇති යෝජනා තමයි මා ගාව තිබෙන්නේ කියලා දෙවියන් වහන්සේ ඔබට මේ උදෑසන කියනවා. Come on, somebody, be positive. Be positive. Have faith, and your faith will not fail. Your faith will not fail. ඔබගේ ඇදහිල්ල කිසි දවසක අසමත් වෙන්නට යන්නේ නැහැ. ඔබගේ ඇදහිල්ල කිසි දවසක අසමත් වෙන්නට යන්නේ නැහැ. ඒ නිසා ධනාත්මක වෙන්න ජීවිතේ හැම අවස්ථාවකදීම ධනාත්මක වෙන්න. Dear brother, සහෝදරයා, when you start dwelling on what God says about you, දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කියන ලද දේවල් ඔබ කරන්ට ආරම්භ කර තිබෙනවා, ගොඩනගන්න පටන් අරන් තිබෙනවා. it will automatically clear out the clutter. ඒක ඔබ නොදැනුවත්වම ඒ දේවල් සිදු වෙමින් තිබෙනවා. Fear can't stay where faith is. Fear can't stay where faith is. බයට ඉන්නට හැකියාවක් නැහැ ඇදහිල්ල තිබෙන තැන. බය ඉන්න හැකියාවක් නැහැ ඇදහිල්ල තිබෙන තැන. Discouragement can't stay where hope is. බලාපොරොත්තුවක් ඇති කල අධෛර්යමත්කමට ඉන්නට හැකියාවක් නැහැ. Stress can't stay where peace is. විශ්වාසය ඔබට සමාදානය ඇති කල ඔබට විශ්වාස රහිත වෙන්නට බෑ. බය ඇති වෙන්නට හැකියාව නැහැ. Guilt can't stay where forgiveness is. ඔබ සමාව දෙන කල ඔබට can you repeat it again? Guilt Yeah. can't stay where forgiveness is. ඔබට සමාව තිබෙන කල ඔබව දොස් පවරන්නව මිනිසෙක් බවට ඔබව පත් කරන්නට හැකියාවක් නැහැ. Program your mind with what God says about you. දෙවියන් වහන්සේ ඔබ ගැන හැම වෙලාවෙම කියන්නේ මොකක්ද කියලා ඔබගේ මනස ඒ ආකාරයට සුසර කර යුතුව තිබෙනවා. Don't wait for things to get better. හැම දෙයක්ම හරියාකාරව සිදු වෙනකන් ඔබ බලාගෙන ඉන්නට එපා. Life will always be complicated. ජීවිතය හැම වෙලාවෙම විවිධ දේවල් වලට මුහුණ දෙනවා. ඒක අවුල් සහගත තත්වයන් ඔබගේ ජීවිතය ඔබ දකී සමහර වෙලාවට. Learn to be happy right now. ඒ නිසා හැම වෙලාවෙම දැන් ඔබ ප්‍රීතියෙන් සිටින්න, ඔබ ජීවත් වෙන්න මොහොතවල ඔබ ප්‍රීතියෙන් ඉන්න. Otherwise you will run out of time. මොකද ඔබ එහෙම කලේ නැත්නම් ඔබ ඔබේ ජීවිතයේ කාලය නාස්ති කිරීමක්. Hallelujah. හලෙලූයා කියමුද හැම කෙනෙක්ම. Hallelujah. හලෙලූයා. Father, I pray for the dear families. පියාණනි මම මේ හැම පවුලකටම යාඥා කරනවා. I pray and let them have faith even in the midst of thousands of pain in their life. Let them have optimism. Let them have positive attitude. ස්වාමිනී ඔවුන් ජීවිතේ දසදහස් ගණන් ප්‍රශ්න මැද ගමන් කළත් හැම වෙලාවෙම ඔවුන්ට ධනාත්මක වෙන්න ඔබ වහන්සේ කරුණ කොටගෙන එකිනෙකාට උදව් කරන්න කියලා යාඥා කරනවා. In the name of Jesus Christ of Nazareth, I break every yoke of devil. නාසරේත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සෑම යක්ෂයාගේ අඳුරු බන්ධන මම ඒ වලින් ඔවුන්ව නිදහස් කරනවා. I command spirit of sickness and diseases leave the people right now. මම ප්‍රකාශ කරනවා සෑම රෝගයක්ම මනුෂ්‍යව අපහසුතාවයට පත් කරන හැම ලෙඩක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වෙත්වා. Spirit of no progress and stagnation, I lose your hold. Get out of the families right now in the name of Jesus. සෑම පවුලකටම සාර්ථක වෙන්න බැරි කිසිදු සාර්ථකත්වයක් සඵලත්වයක් අත් නොදකින හැම පවුලකටම මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් ඒ අඳුරු බලවේග වලින් නිදහස් වෙන පිණිස. Every problems in the families be sorted out, settled,
right now and let them celebrate Christ through their family life. හැම පවුලකම තිබෙන්නව හැම ප්‍රශ්නයක්ම දැන් විසඳෙන්නට යනවා අපි ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් හැම ප්‍රශ්නයක්ම විසඳෙන පිණිස Let there be understanding in the family life and let there be obedient wife and loving husband. ප්‍රේමණීය ස්වාමි පුරුෂයෙක් වෙන්නටත් කීකරුවන්ව භාර්යාවක් වෙන්නටත් එකිනෙකාට පවුලේ සම්බන්ධතාවය එකිනෙකාව නිවැරදිව තේරුම් ගන්නටත් හැම පවුලකටම හැකියාව ලැබෙන්න කියලා යාඥා කරනවා. Father, I pray for the fire of revival to fall in the season of revival. Let the fire come and destroy the works of devil in the families and the nations. ජාතීන් වලට ස්වාමිනී විරුද්ධව තිබෙන්නව දේවල් වලටත් පවුල් වලට විරුද්ධව තිබෙන දේවල් වලටත් විරුද්ධව ඒ දෙවියන් වහන්සේගේ බලවත් වූ ගින්න පැමිණ ඒ විරුද්ධවාදීකම් දැවෙන පිණිස මම යාඥා කරමින් ඒ පිබිදීමේ ගින්න එකිනෙක පවුල් මතටත් ජාතීන් මතටත් රටවල් මතටත් පැමිණෙන පිණිස අපි යාඥා කරනවා. Every negative viruses in the atmosphere be destroyed by the blood of Jesus. යේසුස් වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන ඒ ඍණාත්මක සෑම රෝගයකට මම තරවටු කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සුවය පැමිණෙන පිණිස. All the sick people who are in the hospitals, ICUs and at the home in Sri Lanka, India and all the nations receive their healing right now in the mighty name of Jesus Christ. රෝගීව සිටින්නව හැම පුද්ගලයෙක් වෙනුවෙන් ICU වල තිබෙන්නව සිටින්නව පුද්ගලයන් වෙනුවෙන් ඒ වගේම රෝගීව සිටින්නව අමාරුවට පත්වේ සිටින්නව හැම පුද්ගලයෙක් වෙතට දැන් ලංකාවෙත් ඉන්දියාවෙත් හැම රටකම සිටින්නව හැම රෝගියෙක් වෙනුවෙන් අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ රුධිරය කර්ණ කොටගෙන ඒ සුවය ඔවුන් මත පැමිණෙන පිණිස. The spirit of poverty, get out of the land in the mighty name of Jesus, I command. මේ රටට විරුද්ධව තිබෙන්නව ඒ දිලිදු කමේ ආත්මයට විරුද්ධව යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ හස්තය මේ මත තබන පිණිස. All the financial problems be settled right now in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමය කර්ණ කොටගෙන සියලු ආර්ථික ප්‍රශ්න විසඳෙන පිණිස යාඥා කරනවා. Father, touch my dear brothers, sisters, families. Let the glory of Christ be filled in the families. සෑම පියෙක් සෑම මවක් හැම පවුලක් තුලටම දෙවියන් වහන්සේගේ මහිමය බැස එන පිණිස හැම පවුලක් මත ඒ මහිමය බැස එන පිණිස මම යාඥා කරනවා. I pray for all the families watching me online and the people who are going to watch on YouTube in the days to come. Let them receive their portion in the mighty name of Jesus. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අයත් ඔන්ලයින් බලන හැම කෙනෙක්මත් ඒ වගේම YouTube එකේ පසුව බලන්ට සිටින්නව හැම කෙනෙක්මත් ඔබ වහන්සේ දැන් ස්පර්ශ කරන්න කියලා අපි යාඥා කරනවා. Holy Spirit, thank you for moving in the lives. Thank you for strengthening them to overcome the present situations. ශුද්ධාත්මනි අපි ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාව තුළ ඔබ වහන්සේ සිටින නිසාත් ඔබ වහන්සේගේ අත අප මැද්දේ තිබෙන නිසාත් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ශුද්ධාත්මනි. Holy Spirit, I pray that you will embrace the families. You are the comforter. You are the counselor. You will comfort the families. You will wipe out the tears of the broken families. ශුද්ධාත්මනි මම යාඥා කරනවා ඒ කැඩුනා පවුල්වල ඔබ වහන්සේ නැවත එක්කර ස්වාමිනී ඔවුන්ව රැකවරණය දෙමින් ඔබ වහන්සේ ඔවුන්ව සනසමින් ශුද්ධාත්මයන් වහන්සේ කර්ණ කොටගෙන ඒ පවුල්වලට ජීවත් වෙන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා යාඥා කරනවා. I bless Center of Hope Assemblies of God Reknabura, Pastor Joel Pereira and all the ministers of God, his family, all the believers in the church, all families in the church. Let them receive their portion right now in the mighty name of Jesus.
මම Assembly of God රත්නපුර සභාවටත් පාලකතුමාටත් පාලකතුමාගේ පවුලටත් සභාවේ නායකයන්ටත් සභාවේ හැම ඇදහිලිවන්තයන්ටත් ඔවුන්ගේ කොටස ඔවුන්ට ලැබෙන පිණිස මම යාඥා කරනවා ඔවුන්ගේ ඔබ වහන්සේගේ ආශිර්වාද ඔවුන් මත නිදහස් කරන්න කියලා මම යාඥා කරනවා. Be healed in the mighty name of Jesus. Be delivered in the mighty name of Jesus. And be restored in the mighty name of Jesus right now. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔව් සුව වෙත්වා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන් නිදහස් වෙත්වා යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ඔවුන් නැවත ගොඩනැගෙත්වා කියලා යාඥා කරනවා මේ දැන් යේසුස් වහන්සේගේ නාමයෙන්. As a man of God, I break every yoke of devil, and with the authority and power of God and word in my mouth, I come against the principalities and powers of this dark world, holding the families tightly and stopping their destiny. මම යාඥා කරනවා ආකාශයේ සැරිසරන සෑම නපුරු අන්ධකාර බලවේගවලට විරුද්ධව මිනිසයන්ව සිර කරන්නා වූ සෑම නපුරු අන්ධකාර බලවේගවලට විරුද්ධව යාඥා කරනවා උන්වහන්සේගේ ආධිපත්‍ය ඇතුව ප්‍රකාශ කරනවා ඒ දේවල් වලින් සෙනග නිදහස් වෙන පිණිස දැන් I bless all the families in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමය කර්ණ කොටගෙන මම හැම පවුලකටම ඔබ වහන්සේගේ ආශිර්වාද ගෙන එනවා. Bless you, bless you. ඔබ හැම කෙනෙක්ටම උන්වහන්සේ ආශිර්වාද කරනසේක්වා ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. In Jesus' mighty name, amen. යේසුස් වහන්සේගේ බලවන්ත වූ නාමයෙන් ආමෙන්. ආමෙන්.